ආයුබෝවන්. අද දවසට පුවත් වටිනාකමක් ගෙන ආතොරතුරු ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මලින්ද තිරිමාන්න. මම ප්‍රසාද නිමන්තිකා විජේරත්න. ප්‍රථමයෙන් අවධානය හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත. වැලිවේරියේදී කලහකාරී පිරිස් අතරින් වෙඩි තැබීමක් සභානායක පාර්ලිමේන්තුවට කියයි. උද්ඝෝෂකයින් විසිරුවා හැරීමේ ක්‍රමවේදය පිළිබඳ විපක්ෂ නායක ප්‍රශ්න කරයි. මහනුවර මහරෝහලේ හදවත් සැත්කම් නවතී. මවකගේ සැකයෙන් බිලින්දියක් ගොඩ ගනී. උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ සමාගමට දැනුම් දී ඇති බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළා. ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ අදාළ සමාගමේ නියෝජිතයින් පිරිසක් ඊයේ සවස අරලිගහ මන්දිරයේදී හමු වූ අවස්ථාවේදී. උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ඉදිකිරීමේ කටයුතු බහරව ඇත්තේ චයිනා මර්චන්ට් සමාගමටයි. ඔවුන් ජනාධිපතිවරයා මුණ ගැසී ඇත්තේ එහි දකුණු පරයන්තයේ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීමට මෙහි පැමිණීමෙන් පසුවයි. චයිනා මර්චන්ට් සමාගම කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේද හවුල්කරුවෙක්. එම සමාගමේ සභාපති ලී ජියන් හොං මහතා ප්‍රමුඛ පිරිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු අවස්ථාවේ උතුරු පළාතේ දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව විස්තර කර තිබෙනවා. ඒ අනුව උතුරු හා දකුණු අතර ගමනාගමනයේ පහසු හා ඉක්මන් කරවීම සඳහා අධිවේගී මාර්ගය ඉතා වැදගත් බව ජනාධිපතිවරයා මෙහිදී චීන නියෝජිත පිරිසට අවධාරණය කර තිබෙනවා. අදාළ චීන සමාගම මේ වන විට උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයන කටයුතු මෙන්ම තාක්ෂණික හා මූල්‍ය වාර්තා සකස් කරමින් සිටින බව වාර්තා වනවා. චීන සමාගමේ නියෝජිතයින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කඩිනමින් ආරම්භීමට හැකිවනු ඇති බවයි. අද දවසේ පුවතටයි දැන් අපගේ අවධානය. දවසේ පුවත. වැලිවේරිය සිද්ධියේදී ආරක්ෂක අංශවලට කලහකාරී පිරිස් අතරින් වෙඩිතැබීමක් සිදු වී ඇති බව සභානායක අමාත්‍ය නිමල් සිරිපාල්ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී නැගූ විශේෂ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. සම්බන්ධයෙන් ප්‍රශ්න රාශියක් පැන නැගී තිබෙනවා. වැලිවේරිය ප්‍රදේශයට පොලිසිය යොදවන්නේ නැතුව හමුදාව යොදවන්නට හේතුව මොකද්ද? සාමාන්‍යයෙන් පොලිසිය යොදවන්නේ නැතුව මෙතන කැරැල්ලක් කෝලහලයක් තිබුණේ නැහැ. පාර අවහිර කිරීමක් තිබුණට. මහජන උද්ඝෝෂණයක් හෝ පෙළපාලයක් විසිරුවා හැරීමට ක්‍රමවේද කීපයක් තිබෙනවා. වෙඩි තැබීමට පෙර භාෂා තුනෙන්ම අවවාද කළ යුතුයි. නමුත් මේ ක්‍රමවේද කිසිවකට ඉටු වී නැති බව පෙනී යනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුළු රටම පිළිගත හැකි ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. මේ හමුදාව පරීක්ෂණයක් දානවා කියන එක නෙමෙයි අපිට මහේස්ත්‍රා උසාවියයි ස්වාධීන පරීක්ෂණය. මෙම ගැටුමට සම්බන්ධ තවත් කණ්ඩායම් ගණනාවක් සිටින බව පොලිසිය පවසනවා. වෙනත් කණ්ඩායම් ගැන තියෙනවා නම් සාක්ෂි තියෙන්න ඕනේ. වැලිවේරිය පාර හරස් කරමින් සිටි කලහකාරී පිරිසක් එහි රැඳී සිටිමින් ආරක්ෂක අංශවලට ගල් ගසමින් පෙට්‍රල් බෝම්බ විසිකරමින් ආරක්ෂක අංශ සමග ගැටීමක් ඇති කර ගන්නා ලදී. ආරක්ෂක අංශ වෙත කලහකාරී පිරිස වෙතින් වෙඩි තැබීමක් සිදු වී ඇති බවද වාර්තා වී ඇත. එසේම එම පිරිස රජය හා මහජන දේපල විනාශ කිරීමේ ක්‍රියාවලියක යෙදුණු අතර මෙම තත්ත්වය පාලනය කිරීමටත් ආත්ම ආරක්ෂාව සඳහාත් මහජන ජීවිත හා දේපල ආරක්ෂා කිරීම සඳහාත් අවශ්‍ය පියවර ගැනීමට ආරක්ෂක අංශයන්ට සිදු විය. මෙම සිද්ධිය පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් අනිවාර්යයෙන්ම සිදු කරන බව රජය වෙනුවෙන් මෙම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. මේක පිළිගන්නේ නැහැ. මේ ප්‍රදේශයේ කවුරුවත් තුවක්කු පාවිච්චි කරෙත් නැහැ. පෙට්‍රෝල් බෝම්බ ගැහුවෙත් නැහැ. මෙතන යුද්ධ හමුදාවට විරුද්ධව චෝදනාවක් නැහැ. ඒ හමුදාවේ සමාජ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ගැන චෝදනාවක් තියෙනවා. වැලිවේරිය ඒ ජනතාවගේ හඬින් මේ පාර්ලිමේන්තුවේ රජය වෙනුවෙන් කරු මේ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක්. යම්කිසි ප්‍රකාශයක් සභාවට පිළිතුරු වශයෙන් කළා. ඒ මුළු ප්‍රකාශයම අසත්‍යයි කියලා කියා පාණ්ඩ ගරු මන්ත්‍රීතුමාට අයිතියක් නැහැ. විශ්වාසදායක ආරංචියක් ලැබිලා තියෙනවා. මේ වෙනකොට ජනාධිපතිතුමා දිස්ත්‍රික්ක 25කට හදිසි නීතිය යොදවලා තියෙනවා කියලා. මේ මොකද්ද රීති ප්‍රශ්නේ මොන ස්ථාවර නියෝගය අර්ථද ඔබතුමා මතු කරන්නේ? මුළු රටටම මොන ස්ථාවර නියෝගය අර්ථද ඔබතුමා මතු කරන්නේ? අගමැතිතුමාත් ඇවිල්ලා ඉන්නවා. දැන් අලුත්ම තත්වයක් අද වෙනකොට ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා. මේ රටේ පරිපාලන දිස්ත්‍රික් 25ටම හදිසි නීතිය පනවලා ඒ හදිසි නීති රෙගුලාසි ගැසට් නිවේදනය ප්‍රකාශ සඳහා මුද්‍රණාලයට යවලා තිබෙනවා රජයේ මුද්‍රණාලයට.
මේ රටේ අහිංසක මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නට සූදානම් වෙනකොට ආණ්ඩුව ඒකට පිළිතුරු දෙන්නේ මුලසන මන්ත්‍රීතුමනි හදිසි නීතිය පනවලා. හදිසි නීතිය කවුරුන්ට එරෙහිව? බැලිවේරිය සිද්ධියෙන් මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්ට සහ තුවාල ලැබුවන්ට වන්දි ලබා දෙන්නයි ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඒ අනුව ඔවුන්ට ඉදිරියේදී කඩිනමින් වන්දි හිමි වනු ඇති බවයි. මේ අතර වැලිවේරිය ගැටුම පිටුපස සැඟවී සිටින පාර්ශවයේ කුමක්දයි රටට හෙළි කරන්නයි විපක්ෂය රජයෙන් ඉල්ලීමක් කරනවා. එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලට එක්වෙමින්. මේ අතර අතිඋතුම් මගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ඒ රාත්‍රියේ වැලිවේරිය බණ්ඩාරවත්ත ප්‍රදේශයට පැමිණියා. අතියුතුම් මගරදුගුරු මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැලිවේරිය බණ්ඩාරවත්තට ඊයේ රාත්‍රී පැමිණියේ පසුගියදා වැලිවේරිය ගැටුමින් මියගිය රවිෂාන් පෙරේරා තරුණයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහායි. උන්වහන්සේ එහිදී සිද්ධිය පිළිබඳ රවිෂාන්ගේ ඥාතීන්ගෙන් කරුණු විමසා සිටියා. එසේම එහිදී රවිෂාන් පෙරේරා තරුණයා වෙනුවෙන් කාදිනල් හිමියන් ආගමික වතාවත්වලද නිරත වුණා. මරණය අපගේ ජීවිතයේ කෙලවර නොවන බව අපි හොඳින්ම දන්නවා. මේ අතර අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී වැලිවේරිය ගැටුම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියලා තිබුණා මම දැක්කා මේ සිදුවීම අස්සේ තවත් පාර්ශවයක් තිබෙනවා කියලා. මේක පුදුම කතාවක් නේ. එහෙම දන්නවනම් ඇයි ඒ කාරණේ පිටුමද රටට කියන්නේ නැත්තේ? මේ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම බොරු. ඒ මිනිස්සු ආණ්ඩුවට විරුද්ධව පොළු අරගෙන පෙළපාලිගේ කණ්ඩායම් නෙවෙයි. ආණ්ඩුව තමන් මේක බාර ගන්න ඕන එක්කෝ නැත්නම් කාව හරි මේකට ඈඳ ගන්න ඕන. ඉතින් මේ ඈඳා ගැනීම තමයි මේ කරලා තියෙන්නේ. බොන වතුර ටික වස වෙන්න පටන් ගත්තට පස්සේ ඒ ජනතාව පාරට බහින මැරෙන්නේ වෙන මොනවා කරන්නද? ඒ වයසක අම්මගෙත් විභාගෙ ලියන දරුවගෙත් කුසේ ඉන්න දරුවගෙත් ප්‍රශ්නයක් වතුර ටික. මේ කර්මාන්ත ශාලාව තියෙන තැනට මම ගියා. යනකොට ඒ දැකපු සිදුවීමෙන් ඇත්තටම මම කම්පණයටපත් වුණා. මිනිස්සු ඒ වෙලාවේ හැටියට 1000ක් විතර කානිවල් එකක වගේ මිනිස්සු මහපාරේ කෑම උයනවා. පොඩි දරුවෝ පැදුරු දාගෙන බිම ඊට වඩා මුළු කර්මාන්ත ශාලාවටම පොලිසියෙන් දාලා. ඇත්තට මෙතන එක කණ්ඩායමක් හිටියේ මම ඒක වගකීමෙන් කියනවා. අපි දන්නේ නැහැ ඒ කවුරුන්ද කියලා. කිසිවෙකුට සාකච්ඡා කරන්න ඉඩක් දුන්නේ නැහැ. ඒ මිනිස්සුන්ගේ හැටි කෑ ගහනවා. දැන් අපි ගියාමත් මේගොල්ලෝ කොහොමද මේ ප්‍රශ්න විසඳන්නේ? සාකච්ඡාවට එන්න කියද්දි කීප දෙනෙක් ඇවිල්ලා ඇදගෙන යනවා. කෙසේ හෝ වේවා මේ රටේ දේශපාලනඥයෝ බලධාරීන් මීට වඩා දවස් 3ක් 4ක් මේ උද්ඝෝෂණයේ යද්දිවත් නිසි මැදිහත් වීමක් වුණා නම් මේ වගේ අවාසනාවන්ත තත්වයක් ඇත්තටම ඇති වෙන්නේ නැහැ. මේ අතර වැලිවේරිය ප්‍රදේශයේ ජලය අපවිත්‍ර වීමට හේතු සෑබැලීම සඳහා භූවිද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශය අද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළා. වර්ග කිලෝමීටර් 25ක සාම්පල් ලබා ගැනීම සිද්ධ කරනවා. මොකද ඒ අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන පස්සේ සාමාන්‍ය තත්ත්වයන් තියෙන ප්‍රදේශ ඒ සෑම සියලු ප්‍රදේශයක්ම ආවරණය වෙන පරිදි තමයි. මොකද මෙතන අපිටත් සොයා ගැනීමට අවශ්‍යයි මේ ප්‍රදේශයට යමක් සිද්ධ වෙලා තියෙනවද? ඒ සිද්ධ වෙලා තියෙනවා නම් ඒ කුමක්ද සහ ඒකට හේතුව. ඒ නිසා පුළුල් පරීක්ෂණයකට මේ පුළුල් පරාසයක් අපි තෝරාගෙන තියෙනවා මේ අවස්ථාවේදී. වසර 8කට පසු සාම්පූර් තාප විදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා මේ රට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි වී තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති WB ගණේගල මහතා සඳහන් කළේ ව්‍යාපෘතියේ හවුල්කාර ඉන්දිය සමාගම සමග තවත් සාකච්ඡාවක් සිදු කර අදාළ ගිවිසුම අත්සන් තැබීමට කටයුතු කරන බවයි. ත්‍රිකුණාමලයේ සාම්පූර් ප්‍රදේශයේ ගල් අඟුරු විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා මූලික අනුමැතිය හිමි වූයේ මීට වසර 6කට පෙරයි. ඉන් වසර 2කට පසුව ව්‍යාපෘතිය සඳහා ඒකාබද්ධ සමාගමක් පිහිට වූ අතර එහි හවුල්කරුවන් වූයේ ලංකා විදුලි බල මණ්ඩලය හා ඉන්දිය ජාතික තාප බලශක්ති සංස්ථාවයි. සාම්පූර් ව්‍යාපෘතියෙන් විදුලිය ලබා ගැනීමේ ගිවිසුමද සංශෝධනය කර තිබෙන බව ඉන්දිය බලධාරීන් පවසා තිබෙනවා. සංශෝධිත ගිවිසුමට අනුව ව්‍යාපෘතියට ඩොලර් මිලියන 500ක් වැය වන අතර එය හවුල්කාර සමාගම් දෙක අතර බෙදී යන්නේ 70-30 අනුපාතයටයි. බලාගාරයේ අයිතිය දෙපාර්ශවයටම 50% බැගින් හිමි වන අතර එහි උත්පාදනය කරන විදුලිය ඉන්දියාව මිලදී ගැනීමට නියමිතයි. ඒ සඳහා ත්‍රිකුණාමලයේ සිට මදුරයි දක්වා කිලෝමීටර 39ක සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකෙරෙන්නේ මුහුද අභ්‍යන්තරයෙන්. කෙසේ වෙතත් ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ සාම්පූර් බලාගාර ව්‍යාපෘතියේ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර මතභේද පවතින බවයි. ඒ අනුව විදුලි ජනනයේදී අධික තාපයක් මුක්ත වීම හේතුවෙන් ගල් අඟුරු විශාල ප්‍රමාණයක් විදුලි ඒකකයක් නිෂ්පාදනයේදී වැය වෙන බව එම වාර්තාවේ සඳහන්. එම නිසා මේ සමානම ව්‍යාපෘතියක් වන නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ඒකකයක් සඳහා වැය වන රුපියල් 13ක මුදල සාම්පූර් බලාගාරයේදී රුපියල් 18ක් දක්වා ඉහළ යනවා. මේ සම්බන්ධයෙන් හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා අදහස් පළ කළේ මේ ආකාරයෙන්.
අපිට සක්ෂතා අධ්‍යයනයෙන් පස්සේ පෙනී ගියා කිවිසුමේ ලොකු අඩුපාඩුවක් තියෙන බව. ඒක ඇත්තටම තිබුණේ අවසාන අධීරේ නෙවෙයි. ඒකෙන් සාමාන්‍යයෙන් රුපියල් බිලියන 6ක පමණ අඩුම තරමින් පාඩුවක් වෙනවා වර්ෂයකට මේ රටේ විදුලි පාරිභෝගිකයන්ට. ඒ අනුව අපි ඒක වෙනස් කරන්න ඒ අවස්ථාවේ උත්සාහ කළා. මම හිතන්නේ තාමත් ඒ උත්සාහය දැරමින් තිබෙනවා. නමුත් එමෙතුමා නීතිපති දෙපාර්තමේන්තුවේකට මේ බලය දීලා තියෙනවා දැන් ඒක මේ නීතිපති දෙපාර්තමේන්තුවට තාක්ෂණික දේවල් බලන්න බෑනේ. නීතිය පැත්ත විතරයි බලන්න තියෙන්නේ. තාක්ෂණික පැත්තෙන් ගත්තොත් පැරණි ගිවිසුමම නම් තියෙන්නේ. ඒකේ අනිවාර්යයෙන්ම සෑම විදුලි පාරිභෝගිකයෙකුටම වර්ෂයකට රුපියල් 1000ක පමණ අතිරේක වියදමක් දරන්න වෙනවා. ඒ අනුව ගියොත් දැක්කම ඉඹින්න හිතෙන චරිත 7ක් ඇති දේශපාලනඥයෙක් ගැන හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියනවා. ඒ කවුද කියලා දැනගනිමු. රට වට කර බැන්දත් කට වට කර බඳින්න බැරි වැට නැති කටෙන්. මම පුළුවන් තරම් බලන්නේ කෙනෙහි යන්න. මගෙන් අහුවා අර දන ගහපු පළාත් සභා මන්ත්‍රීවරයාට අපේක්ෂකත්වය දෙයිද කියලා. මම කිව්වා දෙන්නේ නැහැ අපේ පක්ෂය හැටියට කියලා. ඉතින් මම හරිය සන්තෝෂ වුණා. ඒක නොදී හිටියා ඇත්තටම. කප්පරකට බඩ ගියපෙවුන් රැහේවුන්ට කියනවා බඩජහරිකමට දැන් ගිලින්න එපා කියලා. වැරදි කන්දක් තියාගෙන ඉන්නේ උන් කෙන්දක් වැරදි කරපෙවුන් ඉහේ ඉඳලා පට්ට ගහන්න හදනවා. විපක්ෂයේ දුර්වල නිසා ආණ්ඩු පක්ෂය තුල විපක්ෂයක් හදාගන්න උවමනාවක් නැහැ. පෝස්ටර් ගහන්න ගිහිල්ලා බැනර් දාන්න ගිහිල්ලා කටවුට් ගහන්න ගිහිල්ලා රැස්වීම් තියන්න ගිහිල්ලා අපි අපතුලින් විපක්ෂයක් හදාගන්න උවමනාවක් නැහැ. අර කතාවක් තියලානේ සොලි රටෙත් ඇත්ත බඩ සුප්පන්නු කියලා. දැන් මේ සන්දානයේ ඇතුළෙත් විවිධ චරිත තියෙනවා. ඒගොල්ලන් පෞද්ගලිකව විවිධ ව්‍යාපෘති වල නිරත වෙලා ඉන්නවා. ඒක පෞද්ගලිකව ඒ පුද්ගලයන්ට ආවේනික වෙච්ච ගති ලක්ෂණ. ඒක නිසා තමයි ඒගොල්ලන්ට මිනිස්සු අඩු වෙලා අපේක්ෂකව අඩු වෙලා මේ මැතිවරණවලදී ආණ්ඩුවට දිනන්න බෑ මධ්‍යම පළාතවත් වයම පළාතවත්. අපි කොහොමත් වයම දිනනවා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. දියන්න පොඩ්ඩක් හරි හිටපු පුද්ගලයා අපේ සින්දු කියන අලියා. එයත් දැන් අපිත් එක්ක එකතු වෙලා. එයා තමයි අපේ දැන් ජයග්‍රහණයේ සංකේතයක්. දයසින් ජයසේකර එකක් හරි. මොකද දයසින් ජයසේකර චරිත 7ක මින්නේ. දයසින් ජයසේකර ආපු ගමන් කොහොමද ගන්නවා බදා ගන්නවා හිමිනෝ උම්ම දෙනවා. ඉස්සර එනකොට ඉමින්න හිතෙනවා. දැක්කම. පොදුම රස්සන දැන් ඉතින් පොඩ්ඩක් වයසට ගියාම එහෙමනේ ඉතින් පොඩ්ඩක්. දැනුත් ඉමින්න හිතෙනවා දැක්කම. ඒක වෙනම එකක්. අච්චර තරම් ඉමින්න දෙන්නේ නැහැ. ඔබ නැවතත් පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින්. ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න මහතා කම්කරු අමාත්‍යවරයාව සිටියේදී දුන් පොරොන්දුවකට අනුව කැනඩාවේ රැකියා අපේක්ෂාවෙන් සිටි පිරිසක් අද මහරගම පිහිටි විදේශ රැකියා ආයතනයක් ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. ඒ අමාත්‍ය අතාවුද සෙනවිරත්න මහතාගේ අනුදැනුම මත කැනඩාවේ රැකියා ලබා දීමේ මුවාවෙන් එම ආයතනය වංචනික ලෙස තම මුදල් ලබාගත් බව පවසමින් 2009 වසරේ මාර්තු මාස අගභාගයේ මෙම ආයතනයේ පැවති හමුවකදී එහි හිමිකරු මෙම පිරිසට කියා ඇත්තේ කැනඩා රජයේ රැකියා ලබා දීමේ අවස්ථාවක් කම්කරු සහ රැකිරක්ෂා අමාත්‍යාංශය වෙත ලැබී ඇති බවයි. අංශ කිහිපයකින්ම රැකියා අවස්ථා 3000කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව පවසා ඇති අතර එදිනම ලියාපදිංචි ගාස්තු වශයෙන් රුපියල් 20000ක මුදලක් එක් අයෙකුගෙන් ලබාගත් බව විරෝධතාකරුවන් මෙහිදී පෙන්වා දුන්නා. පසුව විවිධ පරීක්ෂණ පුහුණු කටයුතු සහ තවත් කටයුතු රැසකට ලක්ෂ 8ක පමණ මුදලක් එක් අයෙකුගෙන් ලබාගත් බවද ඔවුන් පැවසුවා. පසුව 2011 වසරේදී එවක කම්කරු අමාත්‍ය අතාවුද සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකින් නේවාසික පුහුණුව ආරම්භ කෙරුණා. එහිදී මෙම පිරිස වෙත දැනුම් දී ඇත්තේ පාඨමාලාව අවසන් වී මාස 4ක් ඇතුළත කැනඩාවේ රැකියා ලබා දීමට කටයුතු කරන බවයි. ආයතනයේ ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වූ පිරිස පසුව ආයතන පරිශ්‍රයට ඇතුළු වීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් මතුවුණා. මේ බාඩ අතාවුද සෙනවිරත්න මට කියලා රුපියල් ලක්ෂක පෝස්ටර් ගහගත්තා. කෙසේ වෙතත් පසුව පොලිසිය පැමිණ තත්ත්වය සමතයකට පත් කළා. මහින්ද චින්තනය යටතේ තමයි අපි මේ කැනඩාවට යවනවා කියලා කිව්වේ. ඒ කිව්වේ අතාවුද සෙනවිරත්න එකල හිටපු කම්කරු ඇමැත්තුමා මේක රජයෙන් කරනවා කියලා කියපු නිසා තමයි අපි සල්ලි ගෙව්වේ. තාම අපට මේ වෙනුවෙන් කිසිම සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ. එක්කෝ මේ හොරු, ඒ කියන්නේ මේ වෙනුවෙන් ඉන්න මිනිස්සුන්ගෙන් අපට සල්ලි අරන් දෙන්න. එහෙම නැත්නම් අපිව කැනඩාවට යවන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. අතාවුද සෙනවිරත්න වගේ රජයේ කම්කරු ඇමති වශයෙන් ක්‍රියා කළ ඇමතිතුමා මැදිහත් වුණ නිසයි අපි මේ
වැඩසටහන සඳහා සහභාගී වුණේ. නමුත් අද වෙනකන් අපිට කිසිම සහනයක් වෙලා නැහැ. අපගේ කීප දෙනෙක් එම්බසි සඳහා ගියත් අපගේ පාඨමාලාව පිළි නොගන්න තත්ත්වයටපත් වෙලා තියෙනවා. මෙවන් වූ පිළි නොගන්නා පාඨමාලාවක් ඇයි ආරම්භ කළේ? අපේ සල්ලි වලට මොකද වෙන්නේ? ඉඩම් දේපල උගස් කියලා තමයි අපි මේ වල මුදල් බැන්දේ. අපි කීප වරක්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කළා. කිසිම පියවරක් නැහැ. සති දෙකක් බලනවා. සති දෙකක් පස්සේ මේ අපි සියලුම සහෝදරයෝ මාරාන්තික උපවාසයක් දක්වා අපි මේ ක්‍රියාත්මක කරනවා. මේ අතර චෝදනාව එල්ලවන ආයතන හිමිකරුවා වසපානය කර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා. එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සවින්ද්‍ර ගමගේ මහතා පැවසුවේ රෝගියාගේ තත්ත්වය සාමාන්‍ය බවයි. මහනුවර මහ රෝහලේ හෘද ශල්‍ය එකකේ සියලු සැත්කම් අද සිට తాවකාලිකව නවතා දමා තිබෙනවා. එහි වෛද්‍යවරුන් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙන්. මහනුවර මහ රෝහලේ හෘද ශල්‍ය වෛද්‍යවරුන් මෙම වැඩවර්ජනය ආරම්භ කළේ කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ පුරප්පාඩුවක් අවිධිමත් ලෙස පුරවා ඇතැයි චෝදනා කරමින්. ජාතික රෝහලේ හෘද රෝග ශල්‍ය වෛද්‍ය පුරප්පාඩුවක් ඇති වූ විට කරාපිටිය හෝ මහනුවර රෝහල් වලින් ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයෙකු පත් කර යැවීම සාමාන්‍ය පිළිවෙතයි. එහෙත් එම පටිපාටිය උල්ලංඝනය කරමින් එවැනි පුරප්පාඩුවක් කනිෂ්ඨ වෛද්‍යවරයෙකුගෙන් පුරවා ඇතැයි වර්ජනයේ නිරත වෛද්‍යවරුන් චෝදනා කරනවා. මෙම වර්ජනය හේතුවෙන් මහනුවර මහ රෝහලේ සියලු හෘද ශල්‍යාගාර අද වසා දමා තිබෙනු දක්නට ලැබුණා. දිනකට හෘද සත්කම් 4ක් සිදු කෙරෙන මෙම රෝහලෙහි සත්කම් පොරොත්තු ලේඛනයේ රැඳී සිටින රෝගීන් සංඛ්‍යාව 6000කට ආසන්නයි. අපි ජනවාරි මාසේ ඉඳන් ඒගොල්ලන්ට කියලා ලියුම් ගොඩක් ලියලා දැන් අපිවත් හෙම්බත් වෙලා මොකද මේකට කිසිම විසඳුමක් ඒගොල්ලෝ දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක කිසිම උනන්දුවක් නැහැ කියලා තමයි අපිට තේරෙන්නේ. අපි විසඳුමක් දෙනකන් අපි අපේ යූනියන් එකේ ඇඩ්වයිස් එක තියෙන අපිට වැඩට යන්න එපා කියලා ඒක විසඳුමක් දෙනකන්. මොකද මේක සරල විසඳුමක් තියෙන්නේ. මේ සම්බන්ධයෙන් රෝහල් පාලනාධිකාරියෙන් අප කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම ගැටලුව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වී විසඳුමක් ලබා දිය යුතු බවයි. මියගිය බිලිඳෙකුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා අද දියතලාවේදී එම සිරුර ගොඩ ගනු ලැබුවා. ඒ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි. බණ්ඩාරවෙල විශාඛා මාවතේ මවක් පසුගිය මාස 26 වෙනිදා දරු ප්‍රසූතියක් සඳහා දියතලාව මූලික රෝහලට ඇතුළත් කෙරුණා. ඇය එදිනම සිසේරියන් සැත්කමක් මගින් දරුවෙකු ප්‍රසූත කර තිබුණා. මට 26 බබා හම්බුනේ. ඊට පස්සේ මහත්තයා බලනවත් පස්සේ බබා නැති වුණා කිව්වා. මට බබා පෙන්නනකොට මම දුන්න රෝස පාට ඇඳින්න ඇඳගෙන හිටියේ. පස්සේ මේ බබා PBU එකට දාලා තිබ්බ වෙලාවේ වාගේ තිබුණේ මේ වෙන ඇඳුමක්. ඒ මගේ දරුවාගේ යන්න මට සැකයි. මට දැනගන්න ලැබුණ දෙක 12 මාර්ග රෝගයකට දරුවා ලැබුණා කියලා. මම ගියා බලන්න දැන් යනකොට දරුවා නැති වෙලා හිටියේ. පස්සේ මගේ ෆොටෝත් එක්ක දෙන්න මේක බලනකොට එයා කෙලිම කියලා හිටියා. එයා දීපු ඇඳුම් නෙමෙයි මේ අඳලා තියෙන ඇඳුම් හැම වෙනස්. අනිත් එක දරුවගේ ප්‍රමාණය ගත්තත් පොඩි වෙනසක් පේන්න තිබුණා. ඒ නිසා තමයි සැකයක් ඇති වුණේ. ඒ සැකයත් එක්කම අපි දෙන්නම කතා කරගෙන පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාලා නීතියේ පිටපතන්න තීරණය කරේ ඊට පස්සේ. බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අනුර වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව අද බිලිඳු මලසිරුර දියතලාව උමං කඳුර සුසාන භූමියේදී ගොඩ ගනු ලැබුවා. මේ මලසිරුර සම්බන්ධයෙන් දියතලාව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වනු ලැබුවා. ඔහුගේ වාර්තාවට අනුව උපතින්ම දකුණු පෙනහැල නොමැතිව ඉපදීම බිලිඳා මිය යාමට හේතුවයි. කෙසේ වෙතත් සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා අද බදුල්ල මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළා. ඔහුගේ පරීක්ෂණයෙන් අනතුරුව සිරුරු කොටස් DNA පරීක්ෂණයක් සඳහා කොළඹ පෞද්ගලික පරීක්ෂණාගාරයකට යොමු කිරීමට නියමිතයි. පුද්ගලයන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෑලියගොඩ නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ශාමල් සඳරුවන් මහතා පොලිසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉදිවෙමින් පවතින කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට ඊයේ රාත්‍රියේ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පහර දී ඇති බවටයි චෝදනා එල්ල වන්නේ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රට වටා හිරෝ. රට වටා හිරෝ. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මංගල්‍ය වෙනුවෙන් කප් සිටුවීම සඳහා වන කප කැපීම අදාළියම යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණේ අලුත්නුවර දැඩිමුල්ල දේවාල භූමියේදී. හින්දු බැතිමතුන්ගේ ආඩි අමාවාස දිනය නිමිත්තෙන් මියගිය ඥාතින් සිහි කිරීම වෙනුවෙන් විශේෂ පූජා මාලාවක් යාපනයේ කිරමලේ කේනි තටාකය අසලදී සිදු කෙරුණා. අක්කරේපත්තුව ප්‍රදේශයට වනාලි තරචන එල්ලවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දුෂ්කරතාවට පත්ව සිටිනවා. අද උදෑසනද වනාලි 6 දෙනෙකුගෙන් යුතු රංචුවක් දෙම ප්‍රදේශයට පැමිණ සිටි අයුරුයි මේ. වැලිසර ලය රෝහල වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහල ලෙස උසස් කිරීමෙන් පසු පැවති පළමු උත්සවය අද පැවැත්වුණේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහිපාල මහතාගේ ප්‍රධානත්වයෙන්. රට වටා හිරෝ.
ජම්මු කාශ්මීර දේශ සීමාවේදී පාකිස්තානු හමුදා විසින් ඉන්දිය සෙබළුන් 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඉන්දියාව චෝදනා කරන්නේ මෙමගින් පාකිස්තානය දේශ සීමා නීති උල්ලංඝනය කර ඇති බවයි. කෙසේ වෙතත් පාකිස්තානය ඉන්දියාවේ මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනවා. තවත් පුවත් සමගින් දැන් ලොව වටා හිරෝ. ලොව වටා හිරෝ. පාකිස්තානයේ කෙටා නගරයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඊද් සැමරීම සඳහා බස් වතයකින් පංජාබ් නුවර වෙත ගමන් කරමින් සිටි මේ පිරිස බස් වතෙන් ඉවතටගත් සන්නද්ධ කණ්ඩායමක් ඔවුන්ට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ. වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ බස් වතේ මගින් 40 දෙනෙකු පමණ සිටි බවත් පැවසෙනවා. මෙය බලුකිස්තාන් සරන්කාමීන්ගේ ක්‍රියාවක් බවටයි සැක කෙරෙන්නේ. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට සැකපැලවීම හේතුවෙන් යෙමනයේ පදිංචිව සිටින සහ එරට අත්‍යවශ්‍ය රාජකාරියවල නිරත නැති ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ජනතාවට එරටින් ඉවත් වන ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය අද නිවේදනය කළා. ඇමරිකානු බලධාරීන් පැවසුවේ අල්-කයිඩා නායක අයමන් අල් සවාහිර් සහ යෙමනී අල්-කයිඩා නායකයා අතර පැවති සංවාදයක තොරතුරු හෙළවීමත් සමග මෙම තීරණය ගත් බවයි. ඇමරිකාව එරට ජනතාවට යෙමනයේ සංචාරය කිරීමට පැනවූ තහනමද මේ මස අග දක්වා ක්‍රියාත්මකයි. ග්‍රීසිය ඇතන්ස් නගරයට ආසන්න ප්‍රදේශ කිහිපයක පැතිර යන ප්‍රබල ලැව්ගින්නක් හේතුවෙන් නිවාස රැසක් මුළුමනින්ම විනාශ වී තිබෙනවා. පවතින සුළං සහිත කාලගුණික තත්ත්වය ලැව්ගින්න පැතිරීමට ප්‍රබල හේතුවක් වී ඇති බවයි ඇතන්ස් බලධාරීන් පවසන්නේ. චීනයේ නිර්තදිග ප්‍රදේශවලට උෂ්ණාධික කාලගුණික තත්ත්වයක් බල පැවැත්වෙනවා. ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එරට කාලගුණ බලධාරීන් පවසන්නේ. බොහෝ පිරිස් උෂ්ණත්වයේ හේතුවෙන් තම නිවෙස්වල රැඳී නොසිට එලිමහනේ කාලය ගත කරනු දැකිය හැකියි. එරට බලධාරීන් පවසන්නේ ඉදිරි දින කිහිපය තුළද මේ තත්ත්වය පවතිනු ඇති බවට විශ්වාස කරන බවයි. ලොව වටා හිරු. Hero Sports Corner. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන සහ අවසන් පන්දුවාර 20 ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා. ඒ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ජගත් පන්දුවාර 20 ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ආරක්ෂා කර ගැනීමට නම් ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම මේ තරගය ජයගත යුතු වෙනවා. Proteas in Sri Lanka. නොකඩවා තුන්වන වරටත් කාසිය වාසිය දිනු දකුණු අප්‍රිකා නායක ෆැෆ් ඩු ප්ලෙසි පන්දුවට පහර දීම තෝරාගත්තා. මේ තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වන කුමාර් සංගක්කාර අද දිනේ විවේක ගන්නවා තිබෙනවා. උපනායක ලසිත් මාලින් අද තරඟයට එක්නවන්නේ ආබාධයක් හේතුවෙන්. ටීඑම් ඩිල්ෂාන් සහ සුරංග ලක්මාල් කණ්ඩායමට එක්ව සිටිනවා. තරඟයේ වූ පළමු පන්දුවෙන්ම ආරම්භක පිටකරු හෙන්රි ඩේවිඩ්ස් දවා ගන්නට කුලසේකර සමත් වුණා. ක්වින්ටන් ඩීකොක් සමගින් එක් වූ නායක ෆැෆ් ඩු ප්ලෙසි දෙවන කඩුලට ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 45ක්. ලකුණු 16ක් ලබා සිටි ඩීකොක් දෙවීගේ අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ. අගනා ප්‍රතිහාරමයක නිරත වූ ඩු ප්ලෙසි සිය තුන්වන පන්දුවාර 20 ක්‍රිකට් අර්ධශතකය සම්පූර්ණ කළේ පන්දු 37ක් වැය කරමින්. නැවත වරක් තේරීම් කමිටුවේ කරුණාවට පාත්‍ර වූ ලහිරු තිරිමාන්න අතින් ඩු ප්ලෙසි ලකුණු 56ක් ලබා සිටදී ලබා දුන් පහසු උඩ පන්දුවක් ගිලිහී ගියා. දෙගින් දෙකටම ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගෙන් ලැබුණු සහායද සමගින් තුන්වන කඩුල සඳහා ශතක සම්බන්ධතාවක් ගොඩනගන්නට ඩු ප්ලෙසි සහ පෝල් ඩුමිනි සමත් වුණා. ඔවුන් දෙදෙනා ලකුණු 112ක් එක් කළේ පන්දු 73ක් පමණක් වැය කරමින්. ජාත්‍යන්තර පන්දුවාර 20 තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා වූ හොඳම සම්බන්ධතාවද මෙයයි. ඩු ප්ලෙසි ලකුණු 85කට දබා ගන්නට සුරංග ලක්මාල් සමත් වුණා. පෝල් ඩුමිනි සිය 6 වන පන්දුවාර 20 අර්ධශතකයේ ලෙස ලකුණු 51ක් රැස් කළේ පන්දු 34කින්. දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 20 තුළ කඩලු 3ක් දෙවි ලකුණු 163ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩලු 4ක් දෙවි ලකුණු 151ක් ලබා සිටිනවා. ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති තුන්වන අලුබඳුන ටෙස්ට් තරගයේ ඊයේ ජය පරාජයෙන් තොරව අවසන් වුණා. තරගය පැවැත්වුණේ එංගලන්තයේ මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසිය වාසිය දිනු ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් පළමුවෙනි පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන් පළමුවෙනිමට කඩලු 7ක් දෙවි රැස් කර ලකුණු සංඛ්‍යාව 527ක්. මයිකල් ක්ලාක් ලකුණු 187ක් ලබා ගත්තා. ස්ටීවන් ස්මිත් ලකුණු 89යි. පන්දුවේදී ග්‍රැහම් ස්වෝන් කඩලු 5ක් දබා ගත්තා. එංගලන්තයේ පළමුවෙනිමට සියලන් දෙවි රැස් කළේ ලකුණු 368ක් පමණයි. කෙවින් පීටර්සන් ලකුණු 113ක් සහ නායක ඇලිස්ටර් කුක් ලකුණු 62ක් ලබා ගත්තා. පන්දුවේදී පීටර් සිඩල් කඩලු 4ක් ගෙනහෙළුවා. ඔස්ට්‍රේලියාව සිය දෙවන ඉනිමත් හිටුවීමට තීරණය කළේ කඩලු 7කට ලකුණු 172ක් ලබා සිටියේදී. මේ අනුව එංගලන්තයට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 332ක්. ඊයේ තරගය හැපත් කාලගුණයේ හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් කරන විට ඔවුන් දෙවන ඉනිමට කඩලු 3ක් දෙවි ලකුණු 37ක් ලබා සිටියා. මයිකල් ක්ලාක් තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තා. තරග පහකින් සමන්විත අලුබඳුන ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග දෙකට බිඳුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ එංගලන්තයයි.
දැන් ඉදිරි පැය 24 සඳහා වන කාලගුණනා වැකිය. දිවයිනේ මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර බස්නාහිර සහ දකුණු පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම වැසි වයඹ පළාත දක්වා පැතිර යා හැකියි. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර උතුරු මැද සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව එම නිවේදනයේ සඳහන්. දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශ සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 70ක වේගයෙන් තද සුළං බලාපොරොත්තු විය හැකියි. පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු මුහුදු ප්‍රදේශවලද ස්ථාන කිහිපයක වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පුතවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලදී සුළං වේගය විටක පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකියි. එබැවින් එම මුහුදු ප්‍රදේශ රළු හා අනුතුරුදායක විය හැකි අතර සෙසු මුහුදු ප්‍රදේශද තරමක රළු ස්වභාවයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. මේ වෙදර් චැනල් සේවාව ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරි පැය 24 සඳහා පළ කර ඇති කාලගුණ අනාවැකියයි. මේ හිරු ටීවී නාලිකාව ඊයේ දිනේදී ඉදිරිපත් කළ කාලගුණ අනාවැකියේ සංසන්දනයයි. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තුන්වන සහ අවසන් පන්දුවාර විශ්ව ක්‍රිකට් තරගයේ කඩලු 6කින් ශ්‍රී ලංකාව මීට සුළු වේලාවකට පෙර ජයග්‍රහණය කළා. ඒ සමගින් හිරු රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශන අපි සමුගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව කිරි දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලි හමු යමු හෙට රාත්‍රී 7 වගේ ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය. සුබ රාත්‍රියක්.